දේවාලේ ගම කණ්ඩේ ගෙදර පුත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමීන් වහන්සේ විසින් මීතිරිගල නිස්සරණ වනසෙනසුනේදී නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වන ලද දේශනා මාලාවේහි දුර්වල ශ්‍රවණ තත්වයේ ගැන සලකා එම ස්වාමීන් වහන්සේ විසින්ම නිවනේ නිවීම ග්‍රන්ථමාලාව ඇසුරින් මෙසේ නැවත තැටිගත කරන ලද බව කරුණාවෙන් සැලකුව මැනවි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒතං සන්තං නියතං පනිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපති පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. මේ ශාන්තය, මේ ප්‍රණීතය එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම, සියලු උපදීන් අතහැර දැමීම, තණ්හාව ක්ෂය කිරීම, නොයල්ම නම් වූ විරාගය, නැවැත්ම නම් වූ නිරෝධය, නිවීම නම් වූ නිබ්බානය. අතිපූජනීය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන ගරුතර යෝගාවචර මහා සංඝරත්නයන් අවසරයි. නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වනු ලබන දේශනා මාලාවේ පස්වන දේශනයයි මේ. සතිපට්ඨාන සූත්‍රයේ අරමුණු 4 කාය, වේදනා, චිත්ත, ධම්ම කියන ඒ සතිපට්ඨාන අරමුණු 4 පිළිබඳව එක්තරා විශේෂ මානසිකාර විධියක් ගැන අපි පසුගිය දේශනාවේ අවසාන හරියේදී තරමක් දුරට විග්‍රහ කළා. බුදු පියාණන් වහන්සේ පෙන්눔 කරලා තිබෙන එක්තරා මධ්‍යම ප්‍රතිපදාවක් ඒ විවරණය මගින් සමහර විට එළි වෙන්නේ නැති. ඒ කියන්නේ අනිසිතෝච විහෙරති නැජකින්චි ලෝකේ උපාදීයති. නොයලුණෙක්ව වාසය කරයි ලොව කිසිවක් අල්ලා නොගනී කියන ඒ පරමාර්ථය, ඒ ඉලක්කය ඇතිව සතිපට්ඨාන භාවනාවට පාවිච්චි කරන ඒ අරමුණු සංකල්ප ප්‍රඥප්ති ආදී දෘෂ්ටිග්‍රාහකින් තොරව පාවිච්චි කරන එක්තරා ක්‍රමයක් සතිපට්ඨාන සූත්‍රයේ පුරාම දැක්වෙන ඡේදවලින් එළිවෙන බව අපි ප්‍රකාශ කළා. විශේෂයෙන්ම අපි ඒකට උපමාවක් වශයෙන් දැක්ුවේ ඒ සංකල්ප පණංචි වලින් සතියක් ඥානියක් නැමැති ගොඩනැගිල්ලක් සාදා ගන්නවා වගේ වැඩක් එතන කියලා. එතකොට මෙතන මේ පණංචි ගැන කතා කරනකොට අපට ආකල්ප දෙකක් සිහියට නැගෙනවා. පණංචි දැඩිවල්ලාගෙන ඒ පණංචි වල පරිංචි වීමේ ආකල්පය. පණංචි වලින් නියමාකාරයට ගොඩනැගිල්ලක් තනා ගැනීමේ පරමාර්ථයක් කියන ඒ කාරණා දෙක. මේක ගැන තවදුරටත් අපි විස්තර කළොත් වචන දෙකක් ඉදිරියට ගන්න පුළුවන්. පරාමර්ශනයක්, සම්මර්ශනයක් කියලා. මේ පරාමර්ශන සම්මර්ශන කියන වචන දෙක උපමාවක් ආශ්‍රයෙන්ම තේරුම් ගන්න එක වඩාත් හොඳ නිසා අපේ යෝගාවචර ජීවිතේට උපකාර වන උපකරණයක් වන මේ දැලිපිහ උපමාවක් හැටියට ගනිමු. දැලිපිහ මුහත් කිරීමේ එක්තරා ක්‍රමයක් තිබෙනවා. මේ දැලිපිහ මුහත් කරන්න ඕන වුණාම මිටමොළවල දැලිපිහ අමෝරාගෙන කරගලේ ඒක ඇතිල්ලුවොත් තිබෙන මුහතත් මොට්ට වෙලා යනවා. අන්න ඒක පරාමර්ශනය වගේ වැඩක්. ඒ වෙනුවට කරන්න තියෙන්නේ මොකක්ද? සම්මර්ෂණය වගේ වැඩකුයි කරන්න තියෙන්නේ. මේ දැලිපිහිය මදින එක්තරා ක්‍රමයක් තිබෙනවා. දැලිපිහිය අල්ලගන්නෙත් හරියට නිකන් වීසි කරන ලෑස්ති වෙලා වගේ. ඕනෑ වෙලාවක අතහැරින්න පුළුවන් වගේ. බුරුලට අල්ලගන්නේ. නමුත් සතියේ. ඒ වගේම මණික් කටුවක් දැඩිව තබා ගන්නෙ නෑ. අතත් ලිහිල් කර ගන්නවා. සුඛනම්ය කර ගන්නවා. ඕනෑ හැටියට නවන්න පුළුවන් විදියට. එහෙම ලෑස්ති කරගෙන තමයි අර දැලිපිහිය කරගලේ ඉහළට ඊළඟට පහළට ඊළඟට ඉහළට පහළට කියලා ඒ විදිහටත් මදිනවා. අර කලින් නොමැදුන පැතිත් හොඳට මැදිලා එන්න. අන්න ඒ විදිහටම තමයි මේ විදර්ශනා ප්‍රඥාව කියන ඒ දැලිපිහිය. සතිපට්ඨාන සූත්‍රය නැමැති කරගලේ පිරිමැදලා මොහත් කරගන්න. අජ්ජත්තං බහිද්ධා අජ්ජත්ත බහිද්ධා ඒ වගේම සමුදය වය සමුදය වය ඔන්න ඔය විදිහට අපට ඒ කාරණේ අනුව පෙන්වන්න කරන්න පුළුවනි. බුදුරජාණන් වහන්සේ මෙතන මතු කරලා දුන්නේ සම්මර්ෂණය. මේ ප්‍රඥාප්ති සංකල්ප වලින් ප්‍රයෝජන ගන්න වෙනවා නිවන සඳහා. නමුත් ඒවා ප්‍රයෝජනට ගන්නේ සතියක් ඥානයක් ගොඩනගීමේ ඒ පරමාර්ථය සඳහාම පමණයි. ඒ වැඩේ කළාට පස්සේ ඒවා ඉවත් කරන්න පුළුවන්. ඒවා හිතට කරදරයක් වන්නේ නැහැ.
අන්න ඒ බඳු තත්ත්වයක් තමයි අර අනිසිතෝච විහෙරති නැචකින්ච ලෝකේ උපාදීයති කියලා එයින් පෙන්වුම් කළේ. මේ කාරණයම අපට බුදු පියාණන් වහන්සේ තවත් විශේෂ සූත්‍රයක දක්වලා තිබෙනවා. සංයුත්ත නිකායේ සතිපට්ඨාන සංයුත්තය කියලා වෙනම කොටසක් තියෙනවා. ඒකේ එක්තරා සූත්‍රයක් තියෙනවා සමුදය නමින්. සමුදය සූත්‍රය. ඒ සූත්‍රයේදී බුදු පියාණන් වහන්සේ සතර සතිපට්ඨානෙහිම සමුදයත් අත්ථගමයක් ප්‍රකාශ කොට වදාළා. චතුර්ණම් භික්ඛවේ සතිපට්ඨානානං සමුදයන්ට අත්ථගමන්ට දේශිසාමි කියලා ආරම්භ කරලා කෝටි භික්ඛවේ කායස සමුදය ආහාර සමුදය කායස සමුදය ආහාර නිරෝධා කායස අත්ථගමෝ ඒ වගේම පස්ස සමුදය වේදනානං සමුදය පස්ස නිරෝධා වේදනානං අත්ථගමෝ නාම රූප සමුදය චිත්තස් සමුදය නාම රූප නිරෝධා චිත්තස් අත්ථගමෝ මනසිකාර සමුදය ධම්මානං සමුදය මනසිකාර නිරෝධා ධම්මානං අත්ථගමෝ කියලා ඒකත් වටිනා සූත්‍රයක්. සිහියට ගත යුතු එකක්. අක්නිසාද මෙතෙන්දී බුදු පියාණන් වහන්සේ මේ සතර සතිපට්ඨාන අරමුණු වල සමුදයත් නිරෝධයත් එහෙම නැත්නම් සමුදයත් අත්ථගමයක් ප්‍රකාශ කොට වදාළා. මේ කයේ සමුදය හැටියට එතන ආහාර කියලා යොදලා තියෙනවා. අපි දන්නවා ධර්මයේ ආහාර කියලා යොදනකොට සාමාන්‍ය ලෝකයේ ආහාර කියන ප්‍රඥප්තියට වඩා පුළුල් අර්ථයක්. සාමාන්‍යයෙන් කබලින්කාර ආහාර නමින් හැඳින්වෙන සාමාන්‍ය ආහාරය පමණක් නෙවෙයි. පස් මනෝ සංචේතන විඥාන කියන ඒවත් ඇතුළත් වෙනවා ගැඹුරු අර්ථයකින් ගත්තාම. අර කාය පිළිබඳ සිතිවිල්ල පවා. ඒකට මුල් වෙන්නේ මේ කාරණා හතර. ඒක නිසා ආහාර සමුදය එතකොට ආහාර සමුදයෙන් කය ඇති වෙනවා. ආහාර නිරෝධයෙන් කය නැති වෙනවා කියන එක. ඒ වගේම තමයි වේදනාව. වේදනාවට ස්පර්ශයේ සමුදය බව අපි කවුරුත් දන්නවා. ඒ වගේම මෙතන විශේෂයි. සමහර විට අර නාම රූප ගැන තියෙන නොයෙකුත් විදිහේ අදහස් නිසා එකපාරටම අර්ථය පැහැදිලි නොවන්න ඉඩ තියෙනවා. චිත්තයට සිතට හේතුව හැටියට දක්වලා තියෙන්නේ නාම රූප. නාම රූපේ නිසා සිත ඇති වෙනවා. නාම රූප නිරෝධයෙන් සිත නැති වෙනවා කියන එක. ඊළඟට මානසිකාර සමුදය ධම්මාන සමුදය. ඒකත් මතක තබා ගත යුතු කාරණයක් වෙනවා. මෙතන මේ ධම්මානුපස්සනාවේ කියන ධම්ම සියල්ලම මනසට අරමුණු වන දේවල් හැටියට අරගෙන ඒවා අරමුණු වන්නේ අරමුණු කිරීමෙන්. මානසිකාර මෙනෙහි කිරීම නිසා ඒවා අරමුණු වෙන්නේ. මෙනෙහි නොකිරීමෙන් ඒවා නැති වෙනවා. උන්වයි විදියට මතක් කරලා දෙන්නේ මේ සංකල්ප සමූහය ප්‍රඥප්ති සමූහය යම් කිසි විශේෂ කෘත්‍යයක් සඳහා නිවන් කෘත්‍ය සඳහා ගන්නව මිස උපාදාන වශයෙන් දෘෂ්ටිග්‍රාහයෙන් ගත යුතු දෙයක් මෙතන කොහෙත්ම නැහැ කියන එකයි. එතකොට මේ ඉලක්කය අනුව යම් කිසි යෝගාවචරයේ කටයුතු කරනවා නම් ඒ සූත්‍රයෙන් පොරොන්දු වෙන ආකාරයටම අනිසිත අනුපාදාන මනසක් ඇති කරගන්න පුළුවන්. නොවැළුණු නොවැල්බක. මෙතන තියෙන පුදුමාන්දමේ කාරණේ තමයි බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ දැන් ආරම්භන කියන වචනේ වාචාර්ථය මොකක්ද? ආරම්භන ආලම්බන කියන්නේ එල්බ ගන්නවා කියන අදහසයි. වාචාර්ථය වශයෙන් තිබෙන්නේ යමක එල්බ ගන්නවා නම් ඒකට ආරම්භණය කියලා කියනවා. නමුත් බුදු පියාණන් වහන්සේ මෙතන දක්වන විනිවිද යන විදර්ශනා ප්‍රඥා ක්‍රමය නිසා මේ මධ්‍යම ප්‍රතිපදාව නිසා අරමුණේ එල්බගෙන යන ඒ ගතිය පවා ඉවත් කරලා ඒකත් විනිවිද යනවා. එල්බ ගන්නා ගතිය ආරම්භන කියන වචනේ අර්ථය වශයෙන් තිබුණා. මෙතන අරමුණ පවා සමතික්‍රමණය කරනවා. ඉහළම අර්ථයෙන් සමතික්‍රමණය කිරීමත් සාමාන්‍ය නික්මවා යනවා කියනකොට වගේ ඒක පස්සට දාලා යන එකක් නෙවෙයි. මේක විනිවිද යනවා. විනිවිද යාමින්ව සමතික්‍රමණය කරන ක්‍රමයක් මෙතන පෙන්වුම් කරන බව පේනවා. එතකොට ඒ විදිහට අපිට මේ අනිශ්චිත අනුපාදාන කියන මේ වචන ඊ타ත්ම විශේෂයි. ඒවා පිළිබඳව තව සූත්‍ර රාශියකම ඊ타ත්ම වටිනා කාරණා සඳහන් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම සුත්ත නිපාතයේ ද්වේතානුපස්සනා සූත්‍රයේ ඊ타ත්ම වටිනා ගාථා දෙකක් සඳහන් වෙනවා. අනිසිතෝ නචලති නිසිතෝච උපාදියං ඉත්තභාවඤ්ඤතා භාවං සංසාරං නාතිවත්තති. ඒතමාදීනවං ඤත්වා නිස්සේසු මහභයං අනිසිතෝ අනුපාදානෝ සතෝ භික්ඛු පරිබ්බජේ කියලා අනිසිතෝ නචලති නොයලුණු තැනැත්තේ නොසැලෙයි. නිසිතෝච උපාදියං ඉත්තභාවඤ්ඤතා භාවං සංසාරං නාතිවත්තති. යමක අලුණු තැනැත්තේ දෘෂ්ටි ආදෙහි අලුණු තැනැත්තේ උපාදියං දැඩිව අල්ලා ගන්නේ ඉත්තභාවඤ්ඤතා භාවං සංසාරං නාතිවත්තති. ඉත්තභාව අඤ්ඤතා භාව කියන මේ විදිහේ ස්වභාවය ඇති. අපි ඒකට යොදාගත්තු වචන මෙසේ බවත් අන්සේ බවත් කියන එකයි. ඒ ඈඳුතු පද දෙකයි. මෙසේ බවත් අන්සේ බවත් කියන මේ දෙක අතර කරකැවීම වන සංසාරේ ඉක්මවන්නේ නැත.
අර විදිහේ தත්වයක් නම් ඒතං ආදීනවං ඤත්වා නිස්සයේසු මහභ මේ හේතු වෙන එහෙම නැත්නම් අල්ලා ගන්නා දේවල් පිළිබඳව දැඩිව දෘෂ්ටි ආදිය ගැනීම පිළිබඳව මෙතන විශේෂයෙන්ම කියන්නේ මේ නිශ්චයයන් පිළිබඳව මහත් භයක් ඇතයි කියන මේ කාරණය මේ ආදීනවය දැනගෙන අනිසිතෝ අනුපාදානෝ සතෝ බික්ඛු පරිබ්බදි ඒ නිශ්චය උපාදාන වලින් තොරව භික්ෂුව සතුටුමත්ව හැසිරෙන්නේ තම තමන්ගේ කටයුතු කරන්නේ කියන එකයි මේන් අපිට විශේෂයෙන් මතක් කරගන්න පුළුවන් වෙනවා රහතන් වහන්සේගේ මනස කොයි විදිහේ තත්වයකද කියලා යම්තම් ඡායාවක් වශයෙන් තේරුම් ගන්න පුළුවන් වෙනවා ලෝකයාගේ මනස සිත අවුරාගෙන සිටින සාපේක්ෂක ඇඳුතු සංකල්ප වලින් සම්පූර්ණයෙන්ම මුක්තයි රහතන් වහන්සේගේ සිත. මෙන්න මේ කාරණේ පෙන්වුම් කරන යම් යම් සූත්‍ර දේශනා තිබෙනවා. ඒවා බැලුවල්මට ප්‍රහේලිකා වගේ. සුත්ත නිපාතයේ විශේෂයෙන්ම අටක පාරායන වර්ගයේ ඊටම ගැඹුරු ගාථා ධර්ම සඳහන් වන කොටස්. අටක වර්ගයේ නිතරම වගේ හමු වෙනවා බැලුවල්මට එකකට එකක් පටහැනි පරස්පර විරෝධී වගේ පද යුගල. රහතන් වහන්සේ පිළිබඳව කියනවා නාදීති නනිරස්සති අල්ලගන්නෙත් නැහැ අපහරින්නෙත් නැහැ අත්තං නිරත්තං නැහි තස්සාත්ති අත්තං කියන්නේ එතන ආදාත්ත කියන එකයි අල්ලගත්තු කියන එකයි ආත්ම කියන එක නෙවෙයි ඒ වගේම නිරත්ත කියලා කියන්නේ නිරස්ත අතහරින්න ලද කියන එකයි අත්තං නිරත්තං නැහි තස්සාත්ති රහතන් වහන්සේ අල්ලගත්තු දෙයක්වත් නැහැ අතහැරිය දෙයක්වත් ওই විදිහට හුඟක් පද සඳහන් වෙනවා. න රාග රාගී න විරාග රත්තු. රාගයට ඇලුනෙත් නැහැ විරාගයට ඇලුනෙත් නැහැ. මෙහිසෝ රාජ්‍යති නෝ විරාජ්‍යති. ඇලෙන්නෙත් නැහැ නොඇලෙන්නෙත් නැහැ. මේ පදේ යොදලා තියෙන්නේ මක්නිසාද කියන එක තේරුම් ගැනීමටයි අපි මේ නිශ්චය කියන පදය එහෙම ඉදිරියට අරගෙන මේවා ගැන මේ තරම් විවරණයක් කළේ. ඒවා නොතේරීම නිසාදෝ සමහර විට මේ බඳු සූත්‍ර දේශනාවල වටිනා ගැඹුරු අර්ථය යටපත් වෙනවා විතරක් නෙවෙයි. ඒ බඳු සූත්‍රවල පාඨාන්තර පිළිබඳව පවා යම් යම් කිලිටි වීම ඇති වෙනවා. සමහර විට ඒවා ප්‍රහේලිකා විදියට පෙන්වන නිසා. නමුත් මේ වායේ මේ ගැඹුරු අර්ථය සමහර සූත්‍ර දේශනාවල පුදුම අන්දමට සඳහන් වෙලා තිබෙන බව අපට පේනවා. එක නිදසුනක් තියෙනවා කන්ද සංයුත්තේ කජ්ජනීය සූත්‍රයේ. රහතන් වහන්සේ පිළිබඳව ආයතනක් කියවෙන්නේ. අයං උච්චති භික්ඛවේ භික්ඛු නේව ආචිනාති න අපචිනාති අපචිනිත්වා ඨිතෝ නේව පජහති න උපාදීයති පජහිත්වා ඨිතෝ නේව විසේනේති න උස්සේනේති විසේනෙත්වා ඨිතෝ නේව විධූපේති න සන්තුපේති පාලි භාෂාව නොතේරෙන කෙනෙකුට වුණත් මෙතන මොකක්ද අමුත්තක් ප්‍රහේලිකා ස්වරූපයක් තිබෙන බව පේනවා උච්චාරණයෙන් පව මෙතන කියන්නේ මේ රහතන් වහන්සේ අයං උච්චති භික්ඛවේ භික්ඛු මහණෙනි මෙබඳු වූ භික්ෂුවක් පිළිබඳව කියන්න වෙන්නේ නේම ආචිනාති න අපචිනාති මේවට වචන සොයා ගැනීමත් පහසු නෑ ඒ තරමට විශේෂ ගැඹුරු අර්ථ තියෙනවා මේ වචනවල නේම ආචිනාති න අපචිනාති අපිට සමහර විට කියන්න පුළුවන් මේ භික්ෂුව රැස් කරන්නේත් නැහැ අස් කරන්නේත් නැහැ ඊළඟට කියනවා අපචිනිත්වා ඨිතෝ නේම පජහදින උපාදීයති අස් කරලා සිටියේ මේ කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධ පිළිබඳව ඒවා අතහැරු බව ප්‍රකාශ කරලා ඉවර වෙලාවේ මේ ටික කියන්නේ. එතකොට මේ භික්ෂුව අර විදිහට අස්කර සිටියේ නේව පජහදින උපාදීයති. අතහරින්නෙත් නැහැ අල්ලගන්නෙත් නැහැ. ඊළඟට කියනවා පජහිත්වා ඨිතෝ අතහැර සිටියේ අතහැරීම සම්පූර්ණයි. ඒක නිසා නේව විශේනේති න උස්සේනේති. මේ වචන දෙකේ විශේෂ අර්ථයක් තියෙනවා. සේනා සංවිධානය කිරීමක් සේනා විසිරුව හැරීමක් කියන එක වගේ. එතන අදහස අපිට කියන්න පුළුවන්. විසිරුව හරින්නෙත් නැහැ, එකතු කරන්නෙත් නැහැ කියලා. ඊළඟට කියනවා විශේෂත්වා ඨිතෝ නේව විධූපේ දින සන්ධූපේ. අර විදිහට විසිරුවා සිටියේ නේව විධූපේති. විධූපේති කියලා කියන්නේ පිඹ හරිනවා. සමහර වෙලාවට කියනවා විධූපයන් තිට්ඨති මාරසේනං කියලා. මාරසේනව පිඹ හරිනවා කියලා. සමහර වෙලාවට වෙනවා. මෙතන මේ පිඹ හරිනවා කියන අර්ථයයි. නේව විධූපේති න සන්ධූපේති. පිඹ හරින්නෙත් නැහැ, දල්වන්නෙත් නැහැ. සන්ධූපේති කියන එකට දුම් ගස්සනවා, දල්වනවා කියන අර්ථය ගන්න පුළුවන්. මේ විදිහට බුදු පියාණන් වහන්සේ මේ පදමාලාව යොදලා තියෙන්නේ රහතන් වහන්සේ අර කියාපු ඈඳුතු සංකල්ප වලින් මිදුණු බව පෙන්වන්න කීමට. ඒ වගේම වෙන එකක් තබා අපි නිතර පාවිච්චි කරන ධම්මපදේ පවා බ්‍රාහ්මණ මග්ගයේ තියෙනවා ඒ විදිහම ගාථාවක්. යස්ස පාරං අපාරං වා පාරා පාරං නවිජ්ජති. විතද්දරං විසංයුත්තං තමහං භූමි බ්‍රාහ්මණං.
රහතන් වහන්සේ පිළිබඳව සඳහන් වෙනවා. බ්‍රාහ්මණ කියලා කියන්නේ එතන රහතන් වහන්සේ පිළිබඳවයි. යස්ස පාරං අපාරං වා පාරාපාරං නවිජ්ජති. යමෙකුට එතරක් හෝ මෙතරක් හෝ එතර මෙතර දෙකම හෝ නැද්ද? විතද්දරං විසංයුත්තං පහ වූ ශෝකයේ ඇති විසංයෝග වූ ඒ කියන්නේ බැඳීම් වලින් මිදුන ඔහුට මම බ්‍රාහ්මණයයි කියන්නේ. කියන එකයි. මෙතනක් තියෙනවා අර විදිහට එතරක් නැහැ මෙතරක් නැහැ. ඒ දෙකමත් නැහැ කියලා. මේක සමහර විට ගැටලුවක් වෙන්න පුළුවන්. රහතන් වහන්සේ පිළිබඳව අපි කල්පනා කරන්නේ සංසාර සාගරයෙන් ඈතර වෙලා ඈතර ගිහිල්ලා ඉන්න හැටියට වගේ. නමුත් මෙතන මේ දක්වලා තියෙන්නේ ගැටලු විදිය ස්වරූපයක. ওই විදියම ඉතාමත්ම වටිනා සූත්‍රයක් තියෙනවා සුත්ත නිපාතේ මුල්ම සූත්‍රය උරග සූත්‍රය. මේ උරග සූත්‍රය මහා පුදුම සූත්‍රයක්. මේ සූත්‍රයේ ගාථා 17ෙම අගපද දෙක එකම. දැන් අර සමහර සංගීත ආදී තියෙන්නේ ධ්‍රුව පදේ කියලා නොවෙනස් වේදෙන පද තියෙන්නේ. ඒ වගේම මේ සූත්‍රයේ පුරාම එකම පද දෙකක් ඒ ගාථා 17ෙම දකින්න ලැබෙනවා. මොනවද මේ පද දෙක? සෝ භික්ඛු ජහාති ඕරපාරං උරගෝ ජින්නමිව තචං පුරාණ. ඒ භික්ෂුව මේ රහතන් වහන්සේ පිළිබඳවයි කියන්නේ. ඒ භික්ෂුව ඊතරත් අතහරිනවා මෙතරත් අතහරිනවා. කොහොමද උපමාව දක්වන්නේ? උරගෝ ජින්නමිව තචං පුරාණ. හරියට සර්පයෙක් තමාගේ දි รา ගියේ හැව අතහරිනවා වගේ. මෙතන මේ හැව පිළිබඳ උපමාව ඉතාමත්ම විශේෂයි. මේකට නිදර්ශන වශයෙන් ඔන්න එක ගාථාවක් ගත්තොත් යෝ නාජ්ජගමා භවේසු සාරං විචිනං පුප්පමේව උදුම්බරේසු සෝ භික්ඛු ජහාති ඕරපාරං උරගෝ ජින්නමේව තචං පුරාණ. යම් කිසි භික්ෂුවක් භවෙහි සාරයක් නොදකිනවා නම් දිඹුල් රුකක මල් සොයාගෙන ගිහිල්ලා ඒක නොලැබුණා වගේ අන්නේ භික්ෂුව සර්පෙක් හැව අතහරින්න වගේ මෙතරත් එතරත් අතහරිනවා කියලා. ඒ විදිහට හැම ගාථාවෙන්ම කියවෙන්නේ රහතන් වහන්සේ පිළිබඳවයි. රහතන් වහන්සේ භවය පිළිබඳ රාග ආදී අල්ම අතහැරියා. මේ භයම කොටසක් වන ලෝක ව්‍යවහාරයේ තියෙන අර ඈඳුතු පදවලින් නිදිලායි කියන එකයි මෙතන කියන්නේ. දැන් එතකොට රහතන් වහන්සේ ලෝක ව්‍යවහාරයේ දිහා බලන්නේ සර්පෙක් තමා අතහැරපු හැව දිහා බලනවා. සමහර වෙලාවට අපිට දකින්න ලැබෙනවා සර්පෙන්ගේ ඇඟේ හැව ඩිංගක් දැවටිලා තියෙනවා. සමහර විට අපිට හිතෙන්න පුළුවන් මේ සර්පය හැවත් අරගෙන යනවා කියලා. අන්න ඒ විදිහට තමයි මේ රහතන් වහන්සේලා සෞපාදිශේෂ නිබ්බාන ධාතු කියලා වචනයක් තියෙනවා. ඒ වචනේ අනුව බලලා සමහර කෙනෙක් හිතන්න පුළුවන් මේ රහතන් වහන්සේලාගේ උපාදානෙ ඉවර නැහැ. තව ඩිංගක් ඉතිරි වෙලා තියෙනවා කියලා. සෞපාදිශේෂ පරිනිබ්බාන ධාතු කියලා සඳහන් වෙනවා. රහතන් වහන්සේ Tamanගේ විමුක්තිය ලැබුවටත් පස්සේ නිවන් ප්‍රත්‍යක්ෂ කරගත්තටත් පස්සේ ලෝකේ ජීවත් වන අතරේ ඒ පංචේන්ද්‍රියයන්ගෙන් බාහිර අරමුණු සම්බන්ධයෙන් යම්කිසි විදියකට ලෝකේ ජීවත් වෙනවා. ඒ වයින් ප්‍රයෝජන ගනිමින්. ඒක දැකලා සමහර විට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක මේ යම්කිසි උපාදානයක් තියෙන නිසායි කියලා. අන්න එතෙන්දිත් අපිට ගන්න තියෙන්නේ අර සර්පයාගේ උපමාවක්. අතහැරපු හැව මේ ශරීරයේ තාම එල්ලි තියෙනවා වගේ. ඒ විදිහේ තත්ත්වයක් රහතන් වහන්සේ පිළිබඳව තියෙනවා. තවත් ඒකට හොඳ නිදසුනක් ලැබෙනවා සරියුත් ස්වාමීන් වහන්සේ එක් අවස්ථාවක ප්‍රකාශ කරලා තියෙනවා ඉමිනා පූතිකායන අට්ඨියාමි හරායාමි දිගොච්ඡාමි කියලා. මේ කුණු කයින් පෙළෙමි ලැජ්ජාවෙන් පිළිකුල් කෙරෙමි. මේක අතහැරපු දෙයක්. අන්න ඒ වගේ. එතකොට අපිට ඒ අංශයක් තේරුම් ගන්න පුළුවන් වෙනවා සර්පයාගේ හැව පිළිබඳ උපමාව. මේනුත් අපිට පැහැදිලි වෙනවා මේ අනිශ්චිත අනුපාදාන තත්ත්වයක් රහතන් වහන්සේලාගේ තිබෙන බව. භවයේම විශේෂ ලක්ෂණයක් වන වාග් ව්‍යවහාරය තුල එහෙම නැත්නම් වචන තුල තියෙනවා තෘෂ්ණා මාන දෘෂ්ටි වශයෙන් අල්වා ගැනීම නිසා අර පරාමර්ශන නිසා අමුතු විදිහේ ජීව ශක්තිය. ලෝකයා එක උඩයි ජීවත් වෙන්නේ. රහතන් වහන්සේයින් මිදිලා. ඒ ලෝක ව්‍යවහාරයෙන් මිදිලා. අන්න ඒ බවයි මේන් අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි අනුසය නිස්සය වැනි පද ගැන බොහෝ දුරට සාකච්ඡා කළා. ඒ වගේම ඊටාත්ම වැදගත් පදයක් තමයි නිවන ගැන එහෙම සාකච්ඡා කරනකොට අවශ්‍ය වෙන ආසව කියන පදේ. මොකනිසාද? රහතන් වහන්සේට නිතර යෙදෙන පදයක් තමයි ක්ෂීණාසව. ආශ්‍රයෙන් ක්ෂය කළ තැනැත්තා කියන එක. නිවනට යෙදෙන පදයක් තමයි ආසවක්ඛයෝ ආශ්‍රව ක්ෂය කිරීම. එතකොට රහතන් වහන්සේගේ විශේෂ ලක්ෂණයක් තමයි ආශ්‍රයෙන් ක්ෂය කිරීම. මේ ආසව කියලා කියන්නේ මොකක්ද කියලා බැලුවොත් සාමාන්‍ය ජීවිතයේදී මේ ආසව කියන වචනේ යොදන්නේ මධ්‍යසාරයට. දීර්ඝ කාලයක් පල්ලුණු මත් වෙන ගතිය ඇති මධ්‍යසාරය. මධ්‍යසාරයේ යන්තම් හරි භාජනයක තියෙනවා නම් තව ඒකට සුදුසු දෙයක් දැමුවාම නැවතත් පල් වෙන ගතියක් තියෙනවා. ඒ වගේම ආශ්‍රවල. සංසාරයේ දීර්ඝ කාලයක් සත්‍ය අතුරු උතුරමින් පැසුණු පල්ලුණු ඒ කෙලෙස් සමූහයේ ඉතිරි වෙච්ච කොටස් බදු. මේවයි තියෙනවා එක්තරා මත් කරන ගතියක්.
මේක මේ ආශ්‍රව කියන පදයෙන් දැක්වෙනවා. බොහෝ විට ආශ්‍රව තුනක් හැටියටයි දැක්වෙන්නේ. කාමාශ්‍රව, භවශ්‍රව, අවිජ්ජාශ්‍රව කියලා. ඒ කියන්නේ කාම ලෝකයක් මවන මත් වෙන ගතිය. ඒ වගේම භවයක් මවන ස්වභාවය. භවයක හැඟීමක් ගෙන දෙන්නා වූ ඒ ආශ්‍රවයක්. ඒ වගේම අවිජ්ජාශ්‍රව. මේ ආශ්‍රවයන් සිතට ගලාගෙන එන ස්වභාවයක් දක්වලා තියෙනවා බොහෝ අවස්ථාවල. සමහර තැන්වල දිඨාසව කියලාත් එකක් දක්වනවා. දිඨාසවයත් අපට පුළුවන් අවිජ්ජාසවය තුලටම දාන්න. මේ ආශ්‍රවයන් ඡය කිරීම රහතන් වහන්සේගේ විශේෂ ලක්ෂණයක්. අනිසාද ඒ ආශ්‍රවයන් ඡය කිරීමෙන් තමයි පූර්ණ විමුක්තිය සාහිතික කෙරෙන්නේ. සම්පූර්ණයෙන්ම විමුක්ත වුණා කියලා කෙනෙකුට කියන්න පුළුවන් වන්නේ මේ ආශ්‍රවයන්ගෙන් සිත මිදුණා නම් පමණයි. මක්නිසාද නැවත මත් කරන ගතියක් තිබෙනවා මේ ආශ්‍රව ධර්මවල. ඒ වගේම මේ ආශ්‍රව ක්ෂය කිරීමේ ඇති වටිනාකම ආශ්‍රවයන් ක්ෂය කිරීම නිසා රහතන් වහන්සේගේ අරහත්ත්වයට ලැබෙන වටිනාකම සමහර තැන්වල විශේෂයෙන් දක්වලා තිබෙනවා. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ දක්වන පරමාර්ථය සාමාන්‍යයෙන් වෙන දර්ශනවල මරින් මතු පෙන්වුම් කරන විදිය තත්වයකුයි. ඒ தත්ත්වයේ දිත්තේව ධම්මේ මෙලොවම ප්‍රත්‍යක්ෂ කරගන්නයි බුදුරජාණන් වහන්සේ මාර්ගය පෙන්වන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අනිකුත් දර්ශනවල ඒ කාලේ බ්‍රාහ්මණීන් පවා ප්‍රකාශ කළා කතංගිනාම මනුෂ්‍ය භූතෝ උත්තරී මනුෂ්‍ය ධම්මා අලමරිය ඥාන දර්ශන විශේෂං ඤස්සතිවා දක්ඛිතිවා සච්චිවා කරිස්සති කියලා අර පොක්ඛර සාති ආදී බ්‍රාහ්මණයන් ප්‍රකාශ කළා. කොහොමද මිනිසෙක් මේ ලෝකේ ඉඳගෙන උත්තරී මනුෂ්‍ය ධර්ම සාක්ෂාත් කරන්නේ? ඒවා සාමාන්‍යයෙන් මරණයෙන් මතු ලබන තත්ත්ව හැටියට පෙන්වනවා. අමෘතත්වයේ වෙන දර්ශනවල තියෙන්නේ මරණින් මතු ලබන තත්ත්වයක් හැටියට. අමත. ඒ වගේම සියලුම ආශ්‍රයයන් ක්ෂය කළ බව ප්‍රත්‍යක්ෂ කර ගැනීමෙන් අනාගතයේ පිළිබඳ එක්තරා විදිහක සහතිකයක් ලැබෙනවා. ඒ කියන්නේ කීනා ಜಾති උත්පත්තිය මෙතනින් කෙලවරයි කියන්න පුළුවන්. බය නැතිව කියන්න පුළුවන් සහතිකය ලැබෙන්නේ මේ ආශ්‍රයයන් ක්ෂය කිරීමෙන්. එතකොට යමක් පිළිබඳව සහතිකය ලැබෙන්නේ ප්‍රත්‍යක්ෂ කර ගැනීම. ප්‍රත්‍යක්ෂ කියන වචනේ තේරුම අසින් දුටු කියන එකයි. නමුත් හැම දෙයක්ම ඇසින් දැක්කම ප්‍රත්‍යක්ෂ කරගන්න බෑ. බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙනවා ප්‍රත්‍යක්ෂ කිරීමේ මාර්ග හතරක්. චත්තාරෝ මේ භික්ඛවේ සච්චිකරණීය ධම්මා කියලා අංගුත්තර නිකාය චතුක්ක නිපාතේ සඳහන් වෙන සූත්‍රයක්. අතිවික්‍රේ ධම්මා කායේන සච්චිකරණීය. අතිවික්‍රේ ධම්මා සතියා සච්චිකරණීය. අතිවික්‍රේ ධම්මා චක්ඛුනා සච්චිකරණීය. අතිවික්‍රේ ධම්මා පඤ්ඤාය සච්චිකරණීය. මහණෙනි ඇතැම් ධර්ම තියෙනවා කයින් සාක්ෂාත් කරන ප්‍රත්‍යක්ෂ කරන. ඇතැම් ධර්ම තියෙනවා සතියෙන් සාක්ෂාත් කරන ප්‍රත්‍යක්ෂ කරන. ඇතැම් ධර්ම තියෙනවා අසින් සාක්ෂාත් කරන ප්‍රත්‍යක්ෂ කරන. ඇතැම් ධර්ම තියෙනවා ප්‍රඥාවෙන් සාක්ෂාත් කරන ප්‍රත්‍යක්ෂ කරන. ඊළඟට විස්තර වශයෙන් බුදු පියාණන් වහන්සේ දක්වනවා කෙටි කරලා ගත්තොත් ඒක කයින් සාක්ෂාත් කරන ධර්ම හැටියට දක්වන්නේ අට විමුක්ඛෝ විමෝක්ෂ 8. ඊළඟට සතියෙන් සාක්ෂාත් කළ යුතු ධර්ම හැටියට දක්වන්නේ පුබ්බේ නිවාසෝ පෙර විසූතෙන් පිළිබඳ ඥානය. ඒක අතීතයට දුවලා Tamanගේ ඇසින් දකින්න බෑ. දකින්න පුළුවන් වෙන්නේ සතිය පිරිසුදු කරගෙන පස්සට ඇරලා ඒ සතිය මගින් අතීත ජීවිත දකින්න පුළුවන් වෙනවා. නමුත් ඒකත් ප්‍රත්‍යක්ෂයි. ඒ වගේම ඇසින් සාක්ෂාත් කළ යුතු ධර්ම තමයි චුතූපපාත. සත්‍යයන්ගේ චුතියත් උත්පත්තියත් පිළිබඳ කාරණේ දිවස දිනු කරගත්ත අයට පුළුවන් වෙනවා දිවසින් දකින්න. සාමාන්‍ය ඇසින් දකින්නා වගේ. ඒ වගේම ආසවක්ඛයෝ පඤ්ඤාය සච්චිකරණිය. ආශ්‍රවක්ෂය කිරීම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් වෙන්නේ ප්‍රඥාවෙන්මයි. වෙන ක්‍රමයකින් නොවේ. මේ කාමාසව තවත් ගලාගෙන ඉන්නේ නැහැ. භවආසව තවත් ගලාගෙන ඉන්නේ නැහැ. අවිජ්ජාසව ගලාගෙන ඉන්නේ නැහැ. විත්තාසව ගලාගෙන ඉන්නේ නැහැ කියලා මේ ප්‍රත්‍යක්ෂය ලබන්න පුළුවන් වන්නේ ප්‍රඥාවෙන්මයි. අන්න ඒ නිසා මේ නිවන පිළිබඳව සඳහන් වන විශේෂම දේ තමයි සච්චිකාතබ්බ. සමහර කෙනෙක් හිතා ගන්නවා නිවන කියන්නේ ප්‍රත්‍යක්ෂ කරගත්තු ධර්මයක් නිසා අපි මේ ගැන මුකුත් කතා කරන්නවත් හොඳ නැහැ කියලා. සමහර කෙනෙක් එහෙමත් හිතනවා. ප්‍රත්‍යක්ෂ කළ යුතු කියලා විශේෂයෙන් කියන්නේ මක් නිසාද? වෙන ආගම් වල ප්‍රත්‍යක්ෂ කරගන්න බැරි දෙයක් බුදු පියාණන් වහන්සේ දැක්වුවේ දිත්තේව ධම්මේ. දුටුදැමීම මේක ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් කියලා. මොකක්ද ප්‍රත්‍යක්ෂ කරන්න බැරි දේ හැටියට සාමාන්‍යයෙන් හිතන්නේ? භව නිරෝධය. මේ භවය නිරුද්ධ වුණා කියන එක මෙලොවදී කොහොමද දැනගන්නේ කියන එක සමහර විට ලොකු ගැටලුවක් වෙන්න පුළුවන්. නමුත් රහතන් වහන්සේ භව නිරෝධය ප්‍රත්‍යක්ෂ කරනවා. භව නිරෝධෝ නිබ්බාණං කියලා ප්‍රකාශ කරන්නේ ඒකයි. ඒක කිරෙන්නේ මේ විදිහට ආශ්‍රවක්ෂය. විශේෂයෙන් භවආශ්‍රව ගලාගෙන යන නිසා තමයි භවයක් පවතින්නේ. මේ භවය කියන එක අනිත් ඇයට පෙන්න භවය නෙවෙයි.
ඒ පුද්ගලයාගේ సంతානියට අනුව. දැන් කෙනෙක් කාම ලෝකේ ඉන්නකොට සමහර විට කෙනෙක් හිතනවා වටේට තිබෙන කාම වස්තුන් අතරේ ඉඳීමයි කාම ලෝකයේ ඉඳීම කියලා. ඒක නෙවෙයි. සංකල්ප සිතුවිලි වලින් සිටින කාම ලෝකය. රූප ආරෝප වල පිළිබඳවත් ඒ විදිහටමයි. මේ ලෝකෙම ඉඳලා ඒ தত্ত্ব ලබා ගන්න පුළුවන්. මේ ලෝක වලට ඇතුල් වෙන්න පුළුවන්. ඒ වගේම මේ ලෝකෙම ඉඳගෙන මේ භවය සම්පූර්ණයෙන්ම ක්ෂය කළ බව ප්‍රත්‍යක්ෂ කරගන්නත් පුළුවන්. ඒක කරගන්න පුළුවන් වන්නේ අර කාමාසව, භවාසව, අවිජ්ජාසව ආදී ආශ්‍රයයන් සමාගයේ සිට ගලාගෙන ඉන්නේ නැති බව පිළිබඳ ප්‍රත්‍යක්ෂය ලබා ගැනීම. ඔන්න ඔය විදිහට මේ ආශ්‍රව කියන වචනේ ඉතාමත්ම වැදගත්. මේ ආශ්‍රව කියන වචනේ පිළිබඳ එක්තරා ගැටළු විදිය සූත්‍රයක් වගේ බැලුවාම මජ්ක්‍ධිම නිකායේ සම්මාදිට්ඨි සූත්‍රය. මේ සූත්‍රයේ පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳ වටිනා කරුණු රාශියක් ඉදිරිපත් කරන සූත්‍රයක්. මේක එක තැනක සඳහන් වෙනවා ආසව සමුදය අවිජ්ජා සමුදය. ආසව නිරෝධා අවිජ්ජා නිරෝධෝ කිය. ඒ කියන්නේ ආශ්‍රයයන්ගේ හට ගැනීමෙන් අවිද්‍යාවේ හට ගැනීම වේ. ආශ්‍රයයන්ගේ නිරෝධයෙන් අවිද්‍යාව නිරෝධය වේ කියලා. ඒක විතරක් තියෙනවා නම් අපිට ගැටලුවක් නැහැ. බොහොම දෙනෙකුට මේ කාලේ ගැටලුවක් වෙලා තියෙන්නේ අවිද්‍යාව මුලින් කිව්වේ මොකද කියන එකයි. ඕකට නොයෙකුත් විදිය තර්ක විතර්ක ඉදිරිපත් කරනවා. ද්වාදසංග අතරින් අවිද්‍යාව මුලට කිව්වේ මොකද කියන එකට. ඒකට මේකට ඉස්සරහින් එකක් තියෙන එක අපිට ටිකක් හරි සැනසීමක් වෙන්න පුළුවන්. ආසව සමුදය අවිජ්ජා සමුදය කියලා. නමුත් ඒ සූත්‍රයේම තව ටිකක් එහාට ගියාම තියෙනවා අවිජ්ජා සමුදය ආසව සමුදය කියලා. අවිජ්ජා සමුදය ආසව සමුදය අවිජ්ජා නිරෝධ ආසව නිරෝධෝ කියලා. ඒක බැලුවම පරස්පර විරෝධී වගේ. ඒ කියන්නේ අවිද්‍යාව හට ගැනීමෙන් ආශ්‍රයයක් නැති වෙනවා. අවිද්‍යාව නැතිවීමෙන් ආශ්‍රයයක් නැති වෙනවා. මේ එකම සූත්‍රයේ මෙහෙම කියවෙන්නේ. සරියුත් ස්වාමීන් වහන්සේ එහෙම පරස්පර විරෝධී ප්‍රකාශන කරන කෙනෙක් නෙවෙයි. නමුත් මෙතන යම් කිසි ගැඹුරක් තියෙනවා. ඊටත් වඩා ප්‍රශ්නය වෙන්නේ ආශ්‍රයයන් අතර අවිද්‍යාවත් ආශ්‍රයක් වීම. ගැටලුව හුඟක්ම ගැඹුරු වෙනවා ඒ. නමුත් මේ தත්ත්වයේ නිදර්ශනයක් ආශ්‍රයෙන්ම තේරුම් ගත යුතු දෙයක්. මේක සිත පිළිබඳ එක්තරා විශේෂ ධර්මතාවක් නිසායි. බැලුව බැලමට පරස්පර විරෝධී වගේ ප්‍රකාශන මහා ප්‍රඥා රහතන් වහන්සේලාට පවා කරන්න සිද්ධ වුණේ. මේකට අපි කිට්ටු කරගන්න ඕන ඊටාත්ම වටිනා සූත්‍රයක් තියෙනවා. මහා ආශ්චර්යවත් විදිහේ සූත්‍රයක් කියලා ඒකට කියන්න වෙන්නේ. ඒත් සංයුත්ත නිකායේ. ඛණ්ඩ සංයුත්තේ දෙවෙනි ගද්දුල සූත්‍රය. ඒකේ බුදු පියාණන් වහන්සේ මෙන්න මේ විදිහට ප්‍රකාශ කරනවා. දිත්තං වෝ භික්ඛවේ චරණං නාම චිත්තන්ති. එවං භන්ති. තාම්පිකෝ භික්ඛවේ චරණං නාම චිත්තං චිත්තේනේව චිත්තං. තේනපිකෝ භික්ඛවේ චරණේන චිත්තේන චිත්තන්නේව චිත්තතරං. තස්මාති භික්ඛවේ අභික්ඛනං සරං චිත්තං පච්චවේක්ෂිතබ්බං. දීගරත්තං ඉදං චිත්තං සංකිලිට්ඨං රාගේන දෝෂේන මෝහේනාති. චිත්ත සංකිලේසා භික්ඛවේ සත්තා සංකිලිස්සන්ති චිත්ත වෝදානාති සත්තා විසුද්ධන්ති. නාම් භික්ඛවේ අඤ්ඤං ඒකනිකායන්ති සමනුපස්සාමි එවං චිත්තං යතේදම් භික්ඛවේ තිරච්ඡානගතා පාන. තේපිකෝ භික්ඛවේ තිරච්ඡානගතා පාන චිත්තේනේව චින්තිතා. තේපිකෝ භික්ඛවේ තිරච්ඡානගතේ පානේ චිත්තඤ්ඤේව චිත්තතර. එතකොට මෙතන ඊ타මත්ම වටිනා නිදර්ශන දෙකක් බුදු පියාණන් වහන්සේ දෙනවා. පළමුවෙන්ම අපි මේ සූත්‍රය පරිවර්තනය කරලා බලමු. දිත්තං වූ භික්ඛවේ චරණං නාම චිත්තං. මහණෙනි නුඹලා චරණ නම් චිත්‍රයක් දුටුවාහුද? එහෙම නැත්නම් නුඹලා චරණ නම් චිත්‍රයක් දැකලා තියෙනවද? ඒවම් භක්ති. එසේ ස්වාමී. ඊළඟට බුදු පියාණන් වහන්සේ වදාරනවා. පම්පිකෝ භික්ඛවේ චරණං නාම චිත්තං චිත්තේනේව චිත්තං. මහණෙනි චරණම් චිත්‍රය සිතින්ම සිතන ලද්ද. තීනපිකෝ භික්ඛවේ චරණේන චිත්තේන චිත්තන්නේව චිත්තතර. මහණෙනි චරණම් චිත්‍රයටත් වඩා මේ සිතම විසිතුරු. එතන චිත්ත කියන වචනේ අර්ථ දෙකකින් යොදලා තියෙනවා. මෙතන බුදු පියාණන් වහන්සේ යොදාන්නේ විචිත්‍ර කියන අර්ථය. චිත්තතරං කියන්නේ වඩා විසිතුරුය කියලා අපිට කියන්න පුළුවන්. චරණම් චිත්‍රය කියන්නේ ඒ කාලේ තිබුණ යම්කිසි චිත්‍රයක්. දැන් මේ කාලේ තිබෙන චලන චිත්‍ර වගේ නෙවෙන්න පුළුවන්. නමුත් යම්කිසි විශේෂ විදිහේ චිත්‍ර වර්ගයක් කියලා අපිට හිතා ගන්න පුළුවන්. අටුවාවේ එහෙම තෝරන හැටියට තැනින් තැන ගෙන යාමෙන් එහෙම නැත්නම් කරකැවීමෙන් ස්ථාන මාරු කිරීමෙන් යම්කිසි විශේෂ වින්දනයක් ලබා දෙන ශක්තියක් ඇති විශේෂ චිත්‍රයක් වෙන්න ඕන. ඒ චරණම් චිත්‍රය. ඒ චරණම් චිත්‍රය කොයි ආකාරයෙන් නමුත් විශේෂ විසිතුරු චිත්‍රයක් වෙන්න ඕන. නමුත් මේ විසිතුරු චිත්‍රයටත් වඩා සිත විචිත්‍රයි කියලා බුදු පියාණන් වහන්සේ වදාරනවා. ඒකට හේතුව කියන්නේ තම්පිකෝ භික්ඛවේ චරණං නාම චිත්තං චිත්තේනං චින්තිතං. අනිසාද ඒ චරණම් චිත්‍රය සිතින්ම සිතන ලද්දක් නිසා.
ඊළඟට බුදු පියාණන් වහන්සේ ඒ අනුව භික්ෂුන් වහන්සේලාට අවවාදයක් හැටියට ප්‍රකාශ කරනවා. තස්මාතිහ භික්ඛවේ අභික්ඛණං සකං චිත්තං පච්චවික්ඛිතං. ඒ නිසා මහණෙනි ක්ෂණයක් පාසා මොහොතක් පාසා තමාගේම සිත පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කර බැලිය යුතුයි. ආපසු එරි බැලිය යුතුයි. දීඝරත්තං ඉදං චිත්තං සංකිරිට්ඨං රාගේන දෝෂේන මෝහේනාති. දීර්ඝ කාලයක් මේ සිත රාගෙන් ද්වේෂයෙන් මෝහෙන් කිලිටි වෙලායි තියෙන්නේ. චිත්ත සංකිලේසා භික්ඛවේ සත්තා සංකිලෙස්සන්ති චිත්ත වෝදානා විසුද්ධ්‍යන්ති. සිත කිලිටි වීමෙන් සත්‍යව කිලිටි වේ. සිත පිරිසිදු වීමෙන් සත්‍යව පිරිසිදු වේ. ඒ චිත්‍රය පිළිබඳ උපමා. ඊළඟට තවත් විශේෂ දෙයක් ප්‍රකාශ කරනවා. නාම භික්ඛවේ අඤ්ඤං ඒකනිකාන්තේ සමනුපස්සාමි ඒවං චිත්තං යත්විදම් භික්ඛවේ තිරච්ඡානගතාපාන. මහණෙනි මේ තිරිසන් සතුන් පමණ විචිත්‍ර වූ වෙන සත්ත්ව සමූහයක් මට නම් පේන්නේ නැත. ඊළඟට උන්වහන්සේ දක්වනවා තේපිකෝ භික්ඛවේ තිරච්ඡානගතාපාන චිත්තේනේව චින්තිත. ඒ තිරිසන් සතුන් සිතින්ම සිතන ලද්දාහු. තේපිකෝ භික්ඛවේ තිරච්ඡානගතෙහි පාණී චිත්තඤ්ඤේව චිත්තතම. මේ විසිතුරු තිරිසන් සතුන්ටත් වඩා මේ සිතම විසිතුරුයි. නැවතත් බුදු පියාණන් වහන්සේ අර කලින් ප්‍රකාශ කළා වගේ අවවාදයක් ඉදිරිපත් කරනවා. තස්මාතිය භික්ඛවේ අභික්ඛණ සගං චිත්තං පච්චවික්ඛිතං තබ්බං ආදී. එම නිසා මහණෙනි මොහොතක් පාසා තම තමන්ගේ සිත ප්‍රත්‍යවේක්ෂා කරගන්න ඕනේ කියලා. එතකොට මේ සූත්‍රයේ බැලුමට පේන්නේ මෙතන මේ චිත්‍රය ගැන කියපු කාරණය එහෙම කෙනෙකුට හිතෙන්නේ මේ චිත්‍රය ඇඳ තැනත්තා ගැන බුදු පියාණන් වහන්සේ කතා කරන්නේ කියලා. නමුත් මෙතන ඊට වඩා ගැඹුරු අර්ථයක් තියෙනවා. මේ චරණම් චිත්‍රය සිතින්ම සිතන ලද්දේ කියලා ප්‍රකාශ කරන්නේ. චර්ණ චිත්‍රයේ ඇඳ කෙනා මේක හිතින් හිතලා ඇඳ නිසා නෙවෙයි. මේ චිත්‍රය දකින කෙනා මේ චිත්‍රයේ විචිත්‍ර හැටියට සලකනවා. එහෙම නැත්නම් මේ චිත්‍රය බලන පුද්ගලයා මේ චිත්‍රය සිතින් මවා ගන්නවා. ඇත්ත වශයෙන්ම මේ චිත්‍රය ඇඳ තැනත්තා ගැන නොවේ මෙතන කියන්නේ. අර පුද්ගලයාගේ සිතේ තිබෙන දීර්ඝ කාලයක සිට පවතින රාග, ද්වේෂ, මෝහ කියන ඒ ක්ලේශ ධර්ම වලට පින් සිද්ධ වෙන්න තමයි අර චිත්‍රය ආස්වාද කරන්න පුළුවන් වෙන්නේ. ඒකේ රස විඳින්න පුළුවන් වෙන්නේ. ඔන්න ඔය විදිහේ තත්ත්වයක් තියෙනවා අර ආසව ධර්මවල. ඒක නිසායි බුදු පියාණන් වහන්සේ මේ සිතම විස්තරුයි කියලා ප්‍රකාශ කොට වදාළේ. අර චිත්‍රයටත් වඩා සිත විස්තරුයි. ඒක නිසාම තමයි අභික්ඛණං සකං චිත්තං පච්චවික්ඛිතං. නිතරම තමන්ගේ සිත බලනව නම් ඒ කාර්ය චිත්‍රපටියක් බලනවා වගේ ඊටාත්ම විසිතුරු දෙයක්. ඇයි? ලෝකයේ ඇති විසිතුරුම දේ බැලීමනේ. ප්‍රත්‍යවේක්ෂා කියන්නේ. ඒකට හැරිලා බලන්න වෙන නිසා ඒක සාමාන්‍යයෙන් බලන්නේ නැහැ. ඉස්සරහින් තියෙන දේනේ බලන්නේ. නමුත් අභික්ඛණං සකං චිත්තං පච්චවික්ඛිතං කියලා බුදු පියාණන් වහන්සේ විශේෂයෙන් අපට ප්‍රකාශ කරනවා මේ සිත දිහා හැරිලා බලන්න. මොකක් නිසාද? මේ සිත අර චර්ම චිත්‍රයටත් වඩා විසිතුරු නිසා. ඒ කාරණේම තමයි ඊළඟට ප්‍රකාශ කරන්නේ අර තිරිසන් සතුන් පිළිබඳව. ඒකත් අපි ටිකක් කල්පනා කරලා බැලුවොත් එතන නම් අර චිත්‍රය ගැන කිව්ව විතරවත් කෙනෙකුට සැක හිතන්න ඉඩක් නැහැ. තිරිසන් සතුන් විසිතුරුයි කියලා බුදු පියාණන් වහන්සේ පළමුවෙන්ම ප්‍රකාශ කරනවා. තිරිසන් සතුන් තරම් විසිතුරු වෙනත් සත්වනිකායක් මට නම් පේන්නේ නැහැ කියලා. නමුත් ඒකම ඊළඟට උන්වහන්සේ වදාරනවා. තේපිකෝ භික්ඛවේ තිරච්ඡානගතාපාන චිත්තේනේව චින්තිත. නමුත් ඒ තිරිසන් සතුන් සිතින්ම සිතන ලද්දාහු. ඒ තිරිසන් සතුන්ටත් වඩා ආයම නිසා සිතම විස්තරුයි කියලා විදිහට ප්‍රකාශ කරනවා. මෙතෙන්දිත් අපිට ගන්න තියෙන්නේ දැන් අපි සාමාන්‍යයෙන් හිතනවා තිරිසන් සතුන්ගේ ඊටාත්ම විසිතුරු කියලා. සමහර විට අපි ওই සමනලයකට බොහොම ලස්සනයි කියනවා. නිලමැස්සට අපි ඒක ප්‍රකාශ කරන්නේ නැහැ. කොටිය නපුරුයි කියනවා. නමුත් බලන නපුරු නැහැ. ওই විදිහට බලන ආහුද්දලයාගේ ආකල්පයේ අනුමයි සත්වයන්ගේ නපුරු බව, අහිංසක බව, ලස්සන අවලස්සන බව, උරතල් බව ආදී නොයෙකුත් සංකල්ප සිටින්නවන්නේ. ඒ වගේම ලොකු කුඩා බව. අන්න ඒක නිසා තමයි මේ සිතේ තිබෙන මේ ධර්මතාව අවිජ්ජා ආසව ආදී ක්ලේශ ධර්ම නිසා තමයි මේ හැම එකක්ම විසිතුරු වෙන්නේ. අපවට තියෙන ලෝකේ හැම දෙයක්ම විසිතුරු වෙලා තියෙන්නේ. එතකොට මේ සූත්‍රයේ අනුසාරයෙන්ම අපි වර්තමානයේ ටිකක් එබිල බැලුවොත් ඊටමත් හොඳ උපමාවක් තියෙනවා පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව නිර්වාණ ප්‍රතිසංයුක්ත සූත්‍ර පිළිබඳව යම්කිසි වැටහීමක් වඩා පහසු අන්දමකට එදිනදා ජීවිතයට ලඟ වූ අන්දමකට තේරුම් ගන්න උපකාර වන කතා මාර්ගයක් අපට මතු කර ගන්න පුළුවනි මේ චර්ණ චිත්‍රයේ ආශ්‍රය.
ඊළඟට අපිට චලන චිත්‍රය ගැන නොවේ චලන චිත්‍ර ගැනයි කතා කරන්න වෙන්නේ. ඒ කියන්නේ සිනමා ලෝකේ. චිත්‍රපටි. චිත්‍රපටි නාට්‍ය සංදර්ශන ආදී මුල් කරගෙන අපි ටිකක් හිත යොමු කරලා බැලුවොත් මෙතන පවතින ධර්මතාව ලෝකයේ එලිපිට චිත්‍රපට ශාලාවලින් නෘත්‍ය ශාලාවලින් පිටත තිබෙන ඒ ජීවිතයේම කොටස. නමුත් පිටත තිබෙන ජීවිතය වටහා ගැනීම සාමාන්‍යයෙන් අපහසු නිසා වඩා පහසු චිත්‍රපටිය පිළිබඳ කාරණය ගැන ඊළඟට අපි ටිකක් විවරණය කරන්න බලමු. සාමාන්‍යයෙන් ওই චිත්‍රපටියක් නාට්‍යයක් එහෙම පැවැත්වෙන්නේ රාත්‍රී කාලේ. ඒකට හේතුව අන්ධකාරය තිබෙනවා. මේ අඳුර අර සත්‍යයගේ සිත් තුළ තිබෙන අවිද්‍යාන්ධකාරය මතු කරලා දෙනවා. එතකොට චිත්‍රපටියක් නාට්‍යයක් ආදී අඳුරු රාමුවක් තුලයි ප්‍රදර්ශනය කෙරෙන්නේ. අවිද්‍යා අංගය අපට එතනම ඉදිරිපත් වෙලා තියෙනවා. යම් කිසි විදිහකින් දවල් කාලේ චිත්‍රපටි ආදියක් පෙන්වනවා නම් සිනමා ශාලාවල කැනල ආදී වහලා කළු තිර දාලා ආවරණය කරගෙන ඒක කරන්නේ. ওই විදිහේ මහා ආවරණයක් මැදයි මේ චිත්‍රපට නාට්‍ය ආදී පෙන්වන්නේ. ඒ වගේ තවත් මහා පුදුම දෙයක් සිද්ධ වෙනවා. නොයෙකුත් පුද්ගලයන් මම චිත්‍රපටි බලන්න යනවා නාට්‍ය බලන්න යනවා කියලා යනවා. මම චිත්‍රපටි බැලුවා කියලා එනවා. නමුත් ඒ චිත්‍රපටි ශාලාවල නෘත්‍ය ශාලාවල චිත්‍රපටිය පෙන්වන අවස්ථාවේ නෘත්‍ය පෙන්වන අවස්ථාවේ මේ චිත්‍රපටියක්ද බලන්නේ නාට්‍යයක්ද බලන්නේ කියන එක අමතක වෙනවා. ඔන්න ඒ විදිහේ මහ පුදුම මෝහනයක්. මෙතනතර ආශ්‍රයයන්ගේ මත්වීම් ශක්තියක් තියෙන නිසා යම් කිසි චිත්‍රපටයක නාට්‍යයක ආස්වාදයක් විඳින්න ඕන නම් ඒකට ලෑස්ති වෙලා ඉන්න ඕන මත් වෙන්න. මත් වෙන්න බැරි නම් මේක ඒ තැනට නාට්‍යයක් නෙවෙයි චිත්‍රපටියක් නෙවෙයි. චිත්‍රපට නාට්‍ය නිෂ්පාදකයින් කරන්නේ මොකද්ද? බලන්න එන ඒ නරඹන්නන්ගේ සිත් තුළ තිබෙන අවිද්‍යා ආශ්‍රව මතු කරලා ගන්න පුළුවන් විදියට පසුබිම් සකස් කිරීම. ඒ නිසා තමයි රාත්‍රී කාලේ පවත්වන්නේ. එහෙම නැත්නම් කළු තිර ආදී යදන්නේ. මේ නිෂ්පාදකයින්ට තවත් වැඩ රාශියක් තියෙනවා. අර ඇති කරගත්තු අඳුරු රාමුව තුළ එන නරඹන්නන්ගේ සිත් තුළ මෝහනයක් ඇති කරලා යම්කිසි කතාවස්තුවක් හරියට තාත්වික අන්දමින් පෙන්වන්න ඕන. තාත්වික කියන එක කලා ලෝකයේ තියෙන වචනයක් තමයි. දැන් තත්ත්ව කියලා කියන්නේ සත්‍ය කියන එකයි. නමුත් තාත්වික කියලා කියන්නේ සත්‍ය නෙවෙයි. සැබෑ ස්වરૂපයක් ඇති. ඇත්ත වගේ පේන කියන එකයි. තාත්වික. එතකොට චිත්‍රපටයක් නාට්‍යයක් සාර්ථක වීමට නම් ඒක තාත්වික වෙන්න ඕන. තාත්වික කියන්නේ බලන කෙනාට මේක සැබෑ දෙයක් හැටියට පේන විදිහට තියෙනවා. එක්තරා විදිහක රැවටිල්ලක් මෙතන තියෙන්නේ මායාවක්. එහෙම තාත්වික විදියට ඉදිරිපත් කිරීමට නළු නිලියන්ගේ අංගපසංග සැරසිලි ආදී අවශ්‍යයි. ඇත්ත වශයෙන්ම මේ ඈත අතීතයේ ಭಾರತೀಯ සමාජයේ සංස්කාර කියන වචනේ මූලික අර්ථයක් තමයි ඒ නළු නිලියන් කළ අංග සංස්කාර ආදී. මේ අංගපසංග සැරසිලි ආදී. එපමණක් නෙවෙයි. පසුබිම් සැරසිලි අනිකුත් රංගපෑම් ආදී පවා මේ හැම එකක්ම සංස්කාර හැටියට සලකන්න පුළුවන්. චරිත නිරූපණ පසුබිම් සැරසිලි ආදී. මෙන්න මේවා තමයි සංස්කාර. එතකොට අර අන්ධකාරයෙන් නරඹන්නන්ගේ සිටේ ඇති අවිද්‍යා ආශ්‍රම මතු කරගන්න එක්තරා සුදුසු පරිසරයක් ඇති කළා චිත්‍රපට නිෂ්පාදකයන් නාට්‍ය නිෂ්පාදකයන්. ඒ වගේම අංගපසංග සැරසිලි ආදීනුත් අර සංස්කාර ඇති කළා. ඇත්ත වශයෙන්ම මේ සංස්කරණය කරන්නේ නම් ඒ නරඹන්න. දැන් මෙතන මහා පුදුම කියමනක් කියන්න සිද්ධ වෙනවා. කලිනුත් අපට ඒ විදිහේ දේවල් කියන්න සිද්ධ වුණා. ඒ කියන්නේ මෙතෙක් කිසිම සිනමා ශාලාවක සිනමා තිරයක චිත්‍රපටයක් පෙන්වලා නැහැ. මෙතෙක් කිසිම නාට්‍ය ශාලාවක නෘත්‍ය වේදිකාවක නාට්‍යයක් පෙන්වලා නැහැ. නමුත් ඒ චිත්‍රපට ශාලාවලට නාට්‍ය ශාලාවට ගියා චිත්‍රපට නාට්‍ය දුටුවා. මේ කොහොමද සිද්ධ වුනේ? සාමාන්‍යයෙන් අපි හිතන්නේ මේ චිත්‍රපට නාට්‍ය නිෂ්පාදකයින් චිත්‍රපට නාට්‍ය හැදුවා කියලා. නමුත් අවසාන වශයෙන් බුදු පියාණන් වහන්සේ චර්ම චිත්‍රය ගැන වදාළේ කාරණේ අනුව අපි ගැඹුරින් කල්පනා කරලා බලනවනම් චිත්‍රපටයක් නාට්‍යයක් ඒ අවසාන පරිච්ඡේදයෙන් බලනකොට නිෂ්පාදනය කරන්නේ නරඹන්නමයි. ඒ නරඹන්න ඒව නරඹන්න යනකොට ඒ චිත්‍රපට ආදියට දාන්න ඕන ලුණු ඇඹුල් ආදියත් අරගෙන යන්නේ. ඒ කියන්නේ ආශ්‍රව. ඒ ආශ්‍රවයන්ගෙන් චිත්‍රපටයේ යම්කිසි අඩුපාඩුවක් තිබුණත් වැහිලා යනවා. දැන් අපි දන්නවා නාට්‍ය ආදී එක ජවනිකාවක ඉඳලා අනිත් ජවනිකාවට එන්න එක්තරා කාල සීමාවක් තියෙනවා. නමුත් මේ බඳු නාට්‍යයක් පවා සාමාන්‍ය ජනයාට රස විඳින්න පුළුවන් වන්නේ කාමාසව, භවසව, අවිජ්ජාසව කියන ඒවා නිසා.
විද්‍යාත්මක වශයෙන් දියුණු වෙන්න මේ ජවනිකා ඊ타ත්ම ශීඝ්‍ර කරලා තමයි චිත්‍රපට කිරීමකට වැටෙන්න සලස්වන්නේ. නමුත් මෙතනත් කියන්නේ මෝහනය. නරඹන්නන් තුල මෝහනයක් ඇති කිරීමට සුදුසු පරිසරයක් ඇති කිරීම. ඒ වගේම කොයි විදියට සැරසිලා සිටියත් සංස්කරණ කොයි විදියට තිබුණත් නරඹන්නන්ගේ සිතේ සංස්කරණයකට හරියන්නේ නැත්නම් අර නාට්‍ය සාර්ථක වෙන්නේ නැහැ. ඒට රැවටෙන්නේ නැහැ. නමුත් ලෝක සත්‍යයේ සිත් තුළ තියෙනවා සංස්කරණය කිරීමේ ගතිය. ඒ නිසා මදිපාඩුවට තමුණුත් යමක් දමලා ඒ චිත්‍රපටයේ නාට්‍ය සම්පූර්ණ කරගෙන විනෝද වෙනවා. ආස්වාදය ලබනවා. ওই විදිහේ තත්ත්වයක් තියෙනවා. දැන් අපි ටිකක් කල්පනා කරලා බලමු මේ අවිද්‍යා රාමුව තුලයි මේ චිත්‍රපට නාට්‍ය ආදී පැවැත්වෙන්නේ. එහෙම පැවැත්වෙන අවස්ථාව. දවල් කාලේ පැවැත්වෙන චිත්‍රපටයක් ගැන කල්පනා කරනවා නම් අර විදිහට දොරවල් එහෙම වහගෙන චිත්‍රපටයක් පෙන්වනවා. මේ විදිහට හොඳ විචිත්‍ර වෛවර්ණ චිත්‍රයක් තිරේ වැටෙන අවස්ථාවක හදිසියෙම දොරවල් ලැබුණා කියලා හිතමු. එතකොට මොකක්ද වෙන්නේ? අරේ නරඹන්නන් මවාගෙන හිටිය ලෝකේ නෝන්ගේ සිනමා ලෝකේ නෝන් එළියට විසි වුණා වගේ හදිසියෙන්. මොකක් නිසාද? අර තිරේ වැටෙන වෛවර්ණ චිත්‍රයේ පාට ගියා. පාට නැකිලා ගියා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් ඊළඟට කලකිරීමයි එන්නේ. මේක චිත්‍රපටියක්ද කියලා හිතනවා. මේක මොකක්ද කියලා හිතනවා. අර චිත්‍රපටියක් උනේ නාට්‍යයක් උනේ අවිද්‍යා අඳුරු රාමුවේ සංස්කාරවලත් බලයෙන්. නමුත් මේ අඳුරු රාමුව නැතිවීමෙන් අර විදිහේ විශාල වෙනසක් සිදු වුණා. ඒකම නරඹන්නන්ට කලකිරීමක් ඇති වුණා. මක් නිසාද? රාග කියන වචනේ පාට කියන අර්ථයක් තියෙනවා. මෙතන විරාග කියන එකේ වාචාර්ථයකුත් තියෙනවා පාට ඡේදී යාම. සායම නැකී යාම කියලා. ඒකට නිබ්බිදා විරාගය. එක්තරා විදිහක පටු අර්ථයකින් නිබ්බිදා විරාගයක් වගේ දෙයක් ඇති වෙනවා. අර විදිහට හදිසියෙන්ම දොරක් ඇරුණා. ඒ තිබුණ මෝහණය එතනින් తాවකාලිකව හරි නැති වෙනවා. නමුත් අපි ටිකකට හිතමු මේ පිට තින්නේ ආලෝක ධාරාවකිනුයි මේ චිත්‍රපටයක් නොවන තත්ත්වයක් ඇති වෙනවා. මේ ආලෝක ධාරාව සිත ඇතුළතින් ආවොත් එහෙම මොකද වෙන්නේ? ඒත් එහා සමාන දෙයක් සිද්ධ වෙන්නේ. සිත ඇතුළතින්ම යම්කිසි කෙනෙකුට ප්‍රඥා ආලෝකය පහළ වුණොත් චිත්‍රපටයක් නාට්‍යයක් බලන අවස්ථාවක අනිත් ඒ චිත්‍රපටිය නාට්‍ය බල ඉඳී. නමුත් ඒ තැනත්තාට මේකත් චිත්‍රපටියද මේකත් නාට්‍යයක්ද කියලා හිතෙනවා. අපි මේ චිත්‍රපටය ගැන කියනකොට කිව්වා ඒ අවස්ථාවේ නරඹන්න ඉන්නේ එක්තරා ලෝකයකට ඇතුළු වෙලා කියලා. ඒකට අපිට කියන්න පුළුවන් තවදුරටත් පටිච්චසමුප්පාද ධර්මය අනුව විග්‍රහ කරනවා නම් නරඹන්න නැත්ත වශයෙන්ම අවිද්‍යා අන්ධකාරයේ මැද සංස්කාර මුල් කරගෙන ඒ චිත්‍රපටි කතාවට සුසුවන්දේ විඥාණයකුත් ඊට නිසි නාම රූපයුත් ඇතිව ඒ සම්පූර්ණ වින්දන සමූහයෙන් පංචස්කන්ධයක් සකස් කරගත්තා කියලා. අන්නේ විදිය වැඩක් මෙතන තියෙනවා. එතකොට අර ප්‍රඥාලෝකය ඇවිල්ලා අවිද්‍යාන්ධකාරය නැති වුණා. ඒ විදියම දෙයක් සිද්ධ වෙන්නේ. ඒ භවයෙන් ඉවතට එනවා. ඒ කාම ලෝකයෙන්. ඒ භවයෙන් తాවකාලිකව හරියට එනවා. දැන් එතකොට රහතන් වහන්සේලා පිළිබඳවත් මේ විදිය දෙයක් සිද්ධ වෙන්නේ. රහතන් වහන්සේලාගේ අර තිබුණු අවිද්‍යාවත්වේ වාසේසු විරාග නිරෝධා ආශ්‍රව ටිකක් හරි ඉතුරු කරලා නොවි සම්පූර්ණයෙන්ම මේ අවිද්‍යාව නිරුද්ධ වෙනකොට ඒකම සංස්කාරات නිරුද්ධයි. මක් නිසාද? සංස්කාරයන් බවට පත් වුණේ අවිද්‍යාව පිහිට. අවිද්‍යාව ඇති තාක් තමයි ඒව සංස්කාර වෙන්නේ. සංස්කාර කියලා කියන්නේ සාමාන්‍ය සකස් කිරීම, මවාපෑම් කියන එකයි. එතකොට මේ සකස් කිරීම අරැඳීම් සියල්ලෙන් යම්කිසි මෝහනයක් ඇති කිරීමයි කලේ. ඒකට නිසි පරිසරයයි අවිද්‍යාන්ධකාරයෙන් සැපයුනේ. යම්කිසි විදිහකින් ප්‍රඥාලෝකය ආවොත් අර සංස්කාර විසංස්කාර වෙනවා. සංඛතේ අසංඛතේ වෙනවා. එතකොට ඔය චිත්‍රපටිය පිළිබඳව දැක්වූ ධර්මතාවම ඊට වඩා ගැඹුරු අර්ථයකින් ගන්න පුළුවන් මේ රහතන් වහන්සේලා පිළිබඳව වන පරිවර්තනයේදී. මේ ප්‍රඥාලෝකේ පහළ වීමත් සමගම සංස්කාර විසංස්කාර වෙනවා. බාහිර ලෝකයට ඒව සංස්කාර හැටියට පෙනුනට රහතන් වහන්සේට ඒව සංස්කාර නෙවෙයි. මක් නිසාද? භවයක් නැවෙන්නේ නැහැ. භවයක් මවන්න බෑ. ඒ වගේම අර සංඛතයේ සකස් කරන ලද්දක්ව තිබෙන එක සකස් කරන ලද බව තේරුම් ගත්තාම ඒක නොසකස් වෙනවා. අසංඛතයක් වෙනවා. සියුම් ධර්මතාවක් එතන තියෙනවා. අන්න එතකොට ඒක අසංඛතයක් වෙනවා. මේ පිළිබඳව සමහර විට නූතන විදියට ඉදිරිපත් කළ මතයක් කියලා හිතන්න පුළුවන්. නමුත් මේකට අපිට නිදර්ශන කොටිකුත් තියෙනවා. සෙව්ව සූත්‍ර දේශනාව.
නිවතානං තමෝ හෝති අන්ධකාරෝ වපස්සතං සතංච විවටං හෝති ආලෝකෝ පසතාමිව සම්තිකේන විජානಂತಿ මගා ධම්මස්ස අකෝවිදා. මේ සූත්‍ර නිපාතයේ ද්වෛතානුපස්සනා සූත්‍රයේ තියෙන එක්තරා ගාථාවක්. නිවතානං තමෝ හෝති. අවිද්‍යා නීවරණීන් වැසුණු අයට කළුවරක් වේ. හරියට ඒක අන්ධකාරෝ අපස්සත නොපෙනෙන අයට අන්ධකාරය වගේ. නමුත් සතංච විවටං හෝති. බුද්ධ ආදී සත්පුරුෂයන්ට මේ ඔක්කොම විවෘතයි. ආලෝකෝ උපසතාමිව ඇස් පෙනෙන අයට දකින්න පුළුවන් අයට ආලෝකය වගේ. සම්තිකේන විජානಂತಿ මගා ධම්මසකෝ විදා. ධර්මය නොදත් මේ මෝඩ සත්‍යෝ මේ මෘගයෝ මේ ළඟම තිබෙන නිවන නොදකි. ඒ තරම් ලස්සනට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම තවත් ඒ විදිහම ගාථා කුදාන පාළියේදී හමු වෙනවා. මෝහ සම්බන්ධිනෝ ලෝකෝ භබ්බ රූපෝ වදිස්සති. උපදි සම්බන්ධනෝ බාලෝ තමසා පරිවාරිතෝ. සස්සතෝ විය කායති පස්සතෝ නති කිංචන. මෝහ සම්බන්ධිනෝ ලෝකෝ භබ්බ රූපෝ වදිස්සති. මේ මෝහයට සම්බන්ධ වූ තැනැත්තාට ලෝකය බොහොම භව්‍ය දෙයක්. ඇත්ත වෙන්න පුළුවන් කියන අදහසයි භව්‍ය කියන වචනේ තියෙන්නේ. මේ ලෝකේ භව්‍ය දෙයක් හැටියට සත්‍ය දෙයක් හොඳට විශ්වාස තියන්න පුළුවන් විදිය දෙයක් කියලා ඒ විදිහටයි මෝහයට බැඳෙන පුද්ගලයාට පේන්නේ. මෝහ සම්බන්ධින ලෝකෝ භබ්බ රූපෝ දිස්සති. භව්‍ය වශයෙන් පේනවා. උපදී සම්බන්ධනෝ බාලෝ තමසා පරිවාරිතෝ. මේ උපදීන්ට බැඳුනා වූ බාලයා, මෝඩයා, අඥාන පුද්ගලයා තමසා පරිවාරිතෝ. මහා අන්ධකාරයකින් කළුවරකින් පීවන ලදුවයි සිටින්නේ, බැහැලයි සිටින්නේ. සස්සතෝවිය කායති. හරියට බැලු බැලමට මේක සදාකාලික වගේ, ශාසත වගේ පේනවා. පස්සතෝ නැතිකින්චන. දකින්නෙකුට මෙතන ඇති දෙයක් නැහැ. දෙයක් නැහැ කියලා කියන්න වෙනවා. අන්න ඒ විදිහට තාමත්ම ගැඹුරු අර්ථයක් ප්‍රකාශ කරනවා මේ ගාථාවෙන්. මේන් අපිට පේනවා චිත්‍රපටයක් පිළිබඳවත්, නාට්‍යයක් පිළිබඳවත් ඇත්ත වශයෙන්ම අර නාට්‍ය ලෝකයේ ජවනිකා රාශියකින් අඩු වැඩි වශයෙන් ශීඝ්‍රව ධාවනය කරන ජවනිකා රාශියකින් සම්පූර්ණ කතාන්තරයක් මවාගෙන විනෝද වෙන්න වගේ ඒ සත්‍යයින්ට පුද්ගලයින්ට නළු නිලියන්ට තාවකාලිකව දාගත්තු ඇඳුම් ආදිය නිසා මෝහණයක් ඇති කරගෙන මේ අහවලාය මේ අහවලාය ඒ සමගම තමනුත් මේ මොහොතේ ජීවත් වෙන්න වගේ නෘත්‍ය ශාලාවලින් චිත්‍රපට ශාලාවලින් පිටත ජීවිතයත් ඒ විදිහ එකක් ධර්මානුකූලව කල්පනා කරලා බලනකොට. නමුත් පිටතේ තියෙන අන්ධකාරයට වඩා ඇතුළත තියෙන අන්ධකාරය ඉතාමත්ම ඝන බහල එකක්. පිටතේ තියෙන අන්ධකාරය නම් අර විදිහට දොරක් කැරුණ හැටිම නැති වෙලා යන්න පුළුවන්. නමුත් ඇතුළත තිබෙන අන්ධකාරය එහෙම ලේසියෙන් කැඩෙන්නේ නැහැ. ඒක නිසා තමයි අර තේරී ගාථා ආදී තියෙන්නේ තමොක්ඛන්දං පදාලිත්වා තමොක්ඛන්දං පදාලිය. මේ අඳුරු කඳ පැළුව කියලා. ඒකනම් පලන්න පුළුවන්, කෑලි කපන්න පුළුවන් විදිහ අවිද්‍යාව අඳුරක් තමයි ලෝකයේ තියෙන්නේ. අන්නේ නිසා අර තමොක්ඛන්දං පදාලිය ආදී වචන වලින් තේරෙනවා මේ ඇතුළත තියෙන අන්ධකාරය ඊටාත්ම ඝන බහල එකක්. නමුත් ඇතුළත තියෙන අන්ධකාරයේ පළමු විවරය ඇති වෙන්නේ සෝවාන් මාර්ග ඥානය. අන්න ඒක නිසා අපිට හිතා ගන්න පුළුවනි අර ධර්ම කතාවක් තියෙනවා සරියුත් මොගලන් මහරහතන් වහන්සේලා පිළිබඳව. මේ සරියුත් මොගලන් ස්වාමීන් වහන්සේලා දෙනම පරිබ්‍රාජක කාලයේදී ඒ කාලේදී නම් තිබුණේ උපතිස්ස කෝඩිත කියලා. උපතිස්ස කෝඩිත කියන මේ බ්‍රාහ්මණ තරුණයෝ දෙන්න එක දවසක්ද ගියා ගිරග්ග සමාජය කියන කඳු මුදුනක පැවැත්වෙන එක්තරා සමාජීත්වයක් බලන්න. අපිට හිතන්න පුළුවන් නොයෙකුත් නාට්‍ය ආදී පෙන්වන විවිධ ප්‍රසංගයක් වෙන්නේ. ඒ අවස්ථාව නුවණ හොඳට මෝරලා තිබුණ අවස්ථාවක් නිසා මේ දෙන්නටම හිටි ගමන්ම අර ගිරග්ග සමාජයේ බව නැති වෙලා ගියා. කලකිරීමක් ඇති වුණා. වෙනද වගේ හිනාවක් සන්තෝෂයක් නැහැ. ඒ කතාව එතන කියේ නැතත් අපිට හිතා ගන්න පුළුවනි මේ ඇතුළත තියෙන දේම නේද පිටත තියෙන්නේ කියලා වැටහෙන්නේ. නමුත් මේ තියෙන මෝහය සම්පූර්ණයෙන්ම වැටහුනේ නැහැ. ඒ ධර්මතාවය. ඊළඟට අස්සජි ස්වාමීන් වහන්සේ උපතිස්ස පරිබ්‍රාජකයට හදිසියම වුණාම උන්වහන්සේට ආරාධනා කළා මට ටිකක් කිව්වාම ඇති මට තේරුම් ගන්න පුළුවන් කියලා. අස්සජි ස්වාමීන් වහන්සේ බොහොම නිහතමානීව මමත් බොහොම ටිකයි දන්නේ කියලා ඒ ටික කිව්වා. ටිකයි කිව්වේ උපතිස්ස මානවකයා ටිකයි අහගත්තේ. නමුත් එතන හැම දෙයක්ම තිබුණ නිසා තමයි සෝවාන් වුනේ.
ඒක නිසා තමයි යේ ධම්මා හේතුප්පභවා තේසං හේතුන් තථාගතෝ ආව. තේසංචයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ කියන ඒ පිළිතුරු ගාථාව තුලම තියෙන පටිච්චසමුප්පාද ධර්මයේ පිටු කරලා. යේ ධම්මා හේතුප්පභවා. යම් හේතු ප්‍රභව ධර්මෝ වෙද්ද තේසං හේතුන් තථාගතෝ ආව. ඒවායේ හේතු තථාගතයන් වහන්සේ ප්‍රකාශ කළා. ඒවායේ නිරෝධය ප්‍රකාශ කළා. මෙන්න මෙච්චරයි උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ කියලා. ඉතින් මෙතනින් අර ඉතුරු කොටස ජීවිත ගැටලුවට අවශ්‍ය ඉතිරි සාධකයේ උපතිස්ස පරිබ්‍රාජකයට ලැබෙන්නේ නැති. මොකද මෙතන මේ හේතු කියලා කියන්නේ සමහර කෙනෙක් තෝරනවා අවිද්‍යාව කියලා. නමුත් හේතු කියලා කියන්නේ ඒක නෙවෙයි. මෙතන හේතු කියන්නේ අර අපි ඉදප්පච්චයතා නමින් හඳුන්වපු ප්‍රතිච්ඡ සමුප්පාද ධර්ම න්‍යායයමයි. හේතු පභා ධම්මා කියන්නේ පටිච්ච සමුප්පන්න ධර්ම. ඒක නිසා තමයි සෝවාන් පුද්ගලයා පිළිබඳව සඳහන් වෙන්නේ හේතුච සුදිට්ඨෝ හෝති හේතු සමුප්පන්නේච ධම්ම. හේතුවක් දුටුවා හේතු සමුප්පන්න ධම්මයක් දුටුවා. ඒ කියන්නේ පටිච්ච සමුප්පාදයක් දුටුවා පටිච්ච සමුප්පන්න ධර්මයක් දුටුවා. අපි දැන් හුඟක් දුරට ඒක සාකච්ඡා කරලායි තියෙන්නේ. පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ අර ඉදප්පච්චේතාව නැති මූල ධර්මය. ඒ මූල ධර්මයේ පිළිබඳ ඒ කොටස ඇහෙනවත් එක්කම උපතිස්ස පරිබ්‍රාජකයාට සෝවාන් මාර්ගය පහළ වුණා කියලා සඳහන් වෙනවා. ඒකට එතන තේසං කියලා බහුවචනයෙන් තියෙන නිසා අපට වැඩියත් හොඳින් පේනවා. අවිද්‍යාවත් සහිතවම අවිද්‍යාවත් ඇතිළුවම ද්වාදසංගයම අර අංග 12ම පටිච්චසමුප්පන්න ධර්මය. අර khයං පච්චයානං අවේදී කියලා කියන්නේ ප්‍රත්‍ය වශයෙන් දක්වන 12ම නිරුද්ධ වීම, ඡේ වීම. ඊළඟ පදයෙන් කියවෙන්නේ තේසංච යෝ නිරෝධෝ එවං වාදී මහා සමන. එතකොට මුලින් ප්‍රකාශ කළේ යේ ධම්මායතුප්පභවා තේසං හේතුන් තථාගතෝ. හේතුන්ගෙන් හට ගන්නා යම් ධර්මයක් තිබෙනවා නම් ඒවා හේතුව අර ඉදප්පච්චේතාව මේ ඇති කල්හි මේ වේ මේ හට ගැනීමෙන් මේ හට ගැනීම මේ නැති කල්හි මේ නොවේ මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වේ කියන අන්නේ අදහස. ඊළඟට හේතු සමුප්පන්න ධර්මයන්ගේ ක්ෂය කිරීම තමයි අවසානයේ නිවන. අවිජ්ජායතේව අශේෂ විරාග නිරෝධා කියලා ප්‍රකාශ වෙන්නේ ඒකයි. අන්න එතකොට මෙතෙන්ත් අපට හිලි වෙනවා ප්‍රතිච්ඡ සමුප්පාද ධර්මයට ඉතාමත්ම අදාළ දෙයක් තමයි සිනමා චිත්‍රපටි ආදීන් අපි මේ ගත්තු නිදර්ශනයේ සඳහන් වෙන්නේ. අදට අපි මෙතනින් නවත්වමු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි.